කාලට වැඩි දවසක් ගෙවනවා පොයදාට අපි යන එන පොඩි ගමනක් තියෙනවා කියන්න එපා කාටවත්ම ලොකු රහසක් කියනවා අපේ ගමෙන් හඳට යන්න අඩිපාරක් තියෙනවා 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 අපේ ගමෙන් හඳට යන්න අඩිපාරක් චින්නගේ අම්මා කියලා කරන ඔය රංගපෑම නීති ඉදිරියේදී ඔය ඇති සාධාරණීකරණය කරයි. ඒත් හෘද සාක්ෂියට එකඟව ඔය ඇත්තට මේක විඳවන්න වෙනවා. ඒ නිසා මගේ වචන වලට බය වෙන්න එපා. හෘද සාක්ෂියට බය වෙන්න. කරුණා කරලා මේ කරන පාපතර වැඩි නවත්තන්න. හරි හරි තිවංකා. දැන් ඔන්න ඕක අමතක කරලා දාපන්. කොච්චර කල්පනා කරත් ඔච්චර තමයි. ඇත්තනේ බා. මං සල්ලි වලට ඕන දෙයක් කරනවා. හැබැයි ඉතින් එහෙමයි කියලා මං කවදාවත් හෙන ගහන අපරාධ කරලා නැහැ. ඒක මන් දන්නවනේ. ඒ උනාට උඹට ඔය දොස් කියපු හාමුදුරුවෝ ඒක දන්නේ නැහනේ. හාමුදුරුවන්ගේ තරද්දක් නෑ බා. එතකොට උඹ එදා කිව්වේ ලොකු හාමුදුරුවෝ උඹ කියපු හැමදේම පිළිගත්තා කියලා. ලොකු හාමුදුරුවෝත් පිළිගත්තා වගේ හිටියට දැන් ලොකු හාමුදුරනේ අර හාමුදුරන්ට විස්තරේ කියලා තියෙන්නේ. දැන් ඔන්න ඕක අමතක කරපන් බා. උඹත් ඕක බාරගත්තේ සල්ලි නිසානේ. උඹට උතුරන්න සල්ලි තිබ්බනම් කවදාවත් මේ වගේ වැඩකට අත ගහන්නේ නැහනේ. උඹම කියපන් රේනු. ඇයිද අම්මා මේ කොල්ලව ගෙනල්ලා තියාගෙන ඉන්නේ? මේ කොල්ලගේ ජීවිතේ විනාශ කරන්නද? මොකෝ කොල්ලව ගෙනල්ලා තියන් හිටියයි කියලා මට අමුතුවෙන් ලාභයක් තියනවද? නෑනේ බා. කොල්ලට හොදක් කරන්නේ මං කොල්ලව මෙහි ගෙනල්ලා තියන් ඉන්නේ. හරි හරි. ඔය ඔක්කොම හරි. උඹටත් දවසක් එයිනේ ඔය හාමුදුරන්ට කියන්න උඹ වැරද්දක් කරේ නෑ කියලා. මේ ඕනේ නෑ බා. කවුරුත් ඉස්සරහ මට හොඳ ගෑණි වෙන්න ඕනේ නෑ. උඹට දැන් අර රුවන් සල්ලි ගෙවනවද? පොරොන්දු වෙච්ච ගානක් ගෙවනවා තමයි. හැබැයි ඉතින් රේනු මට නම් දැන් ඒ සල්ලි ඕනෙත් නැහැ කියලා හිතලා තියෙන්නේ. අනේ මේ මෝඩි ඔච්චර බෝධිසත්ව ගුණෝපේත වෙන්න යන්න එපා. උන් සල්ලි දෙනවා නම් උඹ ගනි. අනිත් එක උඹ මේ කරන්නේ උන්ගේම කොන්ත්‍රාත් එකක් නේ. එහෙත් දැන් මං කරන්නේ මට ඕන දේ. අර පොඩි කොල්ලා ගැන හිතලා අර තාරුකා කියන අහිංසක කෙල්ලගේ අනාගතය ගැන හිතලා. අනිත් උන්ගෙන් නම් මට සත පහක ඇති වැඩක් නැහැ. ඇත්තටම මේ වගේ පොඩි එකෙක් මගේ ළඟ තියාගන්න මං කැමති උනේ උඹලගේ මනුස්සකම තියෙන නිසා. උඹම හිතපන් රේනු. මේ පොඩි එකා ඕන එකෙක් එක්ක යාළු වෙනවා. මට තිබුණ නැද්ද මේ හොඳ පවුලකට මේ කොල්ලා විකුණන්න? එහෙම නැත්නම් හොඳ සුද්දෙක් බල්ලා ලක්ෂ 3-4ක් අරගෙන විකුණන්න? මං එහෙම කරේ නෑනේ. අපේ මේ ලංකාවේ ඉන්න සමහර කොයකෙක් ඉන්නවට වැඩිය හොඳයි සුද්දෙක් එක්ක යන්නේ. අනික අම්මා නෑ තාත්තා නෑ අවජාතක මේ ජාතක කියලා ලේබල් කරන්නේ නෑනේ. සුද්දන්ගේ ඔළුවල ওই මනස්ගත නෑ. මං කාට හරි මේ කොල්ලව දෙන්න ඕනේ රේනු. මේ කොල්ලට සැපෙන් සතුටෙන් ඉන්න පුළුවන් තැනකට. මේ හැමෝගෙම බැනුම් අහගෙන කුණු කතා අහගෙන මේ කොල්ලව හංගගෙන මෙච්චර කල් දුක් විඳින්නේ ඒකට. මං දන්නවා තිවංකා. උඹ දැන් ඕකට හිත රිද්ද ගන්න ඕනේ. හාමුදුරුවෝ දන්න ටික ඇතුළේනේ උඹට බැන්නේ. නොදන්න ටික දැනගත්තාම හාමුදුරුවෝත් උඹගේ හොඳ කියයි. අනේ ඕනේ නෑ බං. මට ඔය කාගේවත් හිත හොදක් ඕනේ නෑ. උඹ මට ඒක උදව්වක් කරපන්. මේ කොල්ලගේ අනාගතය වෙනුවෙන් මට කරන උදව්වක් වෙනුවෙන් මේ කොල්ලව තව ටික දවසක් බලාගනි. ඒක නම් මං කොහොමත් කරනවා. උඹ බය නැතුව ඉඳපන්. කොහොද? ඔන්න කාමරේ මගේ ෆෝන් එක තියාගෙන භාවනා කරනවා. කොල්ලට වැඩි ෆෝන් එක දෙන්න එපා බං. කොල්ලගේ ඇස් දෙකෙන් ගන්න දෙයක් නැතුව යයි.
ජීවිතේ වැඩ වැඩි නිසාම ජීවිතයට වටිනා එකේ පොඩි දේ මග හැරුණද ලිප්ටන් සිරොන්ටා ඔබේ ආදරණීයන් වෙනුවෙන් අවදි වන්න. සඳට අපි ලං වෙලා හීම්බ බාසී එහෙම කිව්වේ ඇත්තටමද සුබෝද? බොරු වෙන්න බෑ නේද සෝත හාමුදුරුවනේ. මීට කලිනුත් හීම්බ බාසී අඳුනෙන් බලලා තියෙනවනේ. ඒකත් ඇත්ත තමයි. එතකොට ජින්නව හංගගෙන ඉන්නේ රූකඩ මාමා. ලොකු රැවුලයි කොණ්ඩේ තියෙන්නේ ඉතින් එයාටනේ. ඒ හින්දා තමයි හීම්බ බාසිය ගත්තටම කිව්වේ මේ ඉන්නේ මාවතේ කොළුවා කියලා. එහෙම වුණොත් නම් අලි ජංජාලයක් වෙන්නේ. ඇයි සෝත හාමුදුරුවනේ? හීම්බ බාසිය ඔහොම හිටියට අතපය හරිම හයියයි. ඉතින් කියන්නේ පාරදී හීම්බ බාසියා රූකඩ මාමව අල්ලගෙන දෙකක් දීලා ජින්න ඉන්න කොහෙද කියලා දැනගත්තොත් ඉතින් රූකඩ මාමා කියයිද? කතා දෙකක් නේ. ගුටි කන්න බැරුව කියයි. ඉතින් රූකඩ මාමා හීම්බ බාසියට ගැහුවොත් රූකඩ මාමා කවදාවත් එහෙම කරන්නේ නැහැ. රූකඩ මාමා කවදාවත් වැඩිහිටියන්ට අත උස්සන්නේ නැහැ. ඒකත් ඇත්ත. මගේ නම් ඔළුව අඤ්ඤ කොරස් වෙලා තියෙන සුබෝද. අපි ගිහින් රූකඩ මාමට කියමුද? හීම්බ බාසිය එයාව අඳුරගත්තා කියලාද? ඔව්. එතකොට රූකඩ මාමා තව කොහේ හරි ජින්නව හංගයිනේ. නෑ. ඒක නෙමෙයි දැන් කරන්න. එහෙනම් අපි හිමින් සැරේ යාප්පෙන් රූකඩ මාමගෙන් අහමු ජින්නව කොහෙද හංගලා තියෙන්නේ කියලා. ඉතින් අපිට කියයිද? කියන්නේ නෑ සුබෝද. අපි කොහොම හරි අහගන්න ඕනේ. අහගෙන කාටත් හොරෙන් අපි ජින්නව අරගෙන ගිහිල්ලා වෙන කොයි හරි තැනක හංගනවා. ඉතින් අපිට කරන්න පුළුවන් වෙයිද? බෑයි කියලා නෑ සුබෝද. හැමදේටම අපේ හිත. කමක් නෑ. හීම් බබාසියා එංගලන්තේ ඉන්න මහරජිනව බලන්න තියෙන ආසාවට ජින්නව වහුනොත් නම් අරනන්දර දෙනවමයි. නැතුව පුදුම ආසාවක් තියෙන හීම් බබාසියා එංගලන්තේ යන්න. අපිට වැයිද සෝත්ත හාමුදුරනේ හීම් බබාසියාව තායිලන්තයට යවන්න. රතන තිස්ස හාමුදුරන්ට තමයි ඉතින් කියන්න වෙන්නේ. එතකොටවත් ඔය ආසාව හරියයිද කියලා බලන්න. ඔය රටවල් දෙක එක ළඟ නේද ඇත්තේ? අයියෝ නෑ සුබෝද. එංගලන්තේ තායිලන්තේ එක ළඟ නෙවෙයි තියෙන්නේ. මං සිටියේ මේ පෙන්නන්නම්කෝ දවසක. දැන් අපි මොකද කරන්නේ? යන්කෝ මං යන ගමන් කියන්න. කල්පනාව නතර වෙන දවසක් නැද්ද? කල්පනාව නැති වෙන්නම් ඉතින් මැරෙන්න වෙනවා. හැස්වාදින මූණක් තිබුණාද? පස්වාදින කටක් තියෙන. කොහොමත් කතා කියනවා. ඇයි ඉතින්? කල්පනාව නැති වෙන්නම් ඉතින් මැරෙන්න වෙනවා. සිහිය නැති වුණා කල්පනාව නැති. ඇයි? මහා ලොකු පාළුවක් දැන්නම්. දරා ගන්න බැරි තරම් හිස් බවක් දැන්නම්. විනාසයි. වත් මල් කතා පොත් කියවන්න ගත්තා. ජීවිතයේ ඇත්ත හැඟීම් වචන වලට පෙරලෙනකොට ඒ වාට මල් කතා වගේ ඇහෙනවා නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. කියවල. එකක් නෙවෙයි පහක් ආයක්ම කියවල. සඳට අපි ලං වෙලා රුවන් ඒවල තියෙන්නේ ඇත්ත මිනිස්සුන්ගේ ඇත්ත ජීවිත. ඔයා වගේ උගත් බුද්ධිමත් මහත්තයෙක් ඒවට hina වෙන එක අමුත්තක් නෙමෙයි. හැබැයි ඉතින් උගත් බුද්ධිමත් නැති
ඒ මිනිස්සු ගාව ඔය මහත්තුරු ළඟ නැති මනුස්සකම් තියෙනවා. අන්න ඒ දේවල් ගැන ඒවල් ලියලා තියෙනවා. විනාසයි කෙල්ලගේ ඔළුව හොඳටම රක් කළා. මාර් ෂෝට් වෙලා. මන් දැනගත්ත පැත්ත කරලා ඉඳිද්දී ඔය විදියට. වයර් ෂෝට් වෙලා නෙමෙයි හලෝ. ඒන රුවන් මේ ගෙදර ගොඩක් පාළුයි කියලා වට හිතෙන්නේ නැද්ද? නෑ. කිසිම පාළුවක් නෑ. විශේෂයෙන්ම කට ඇරියොත් කිසිම පාළුවක් නෑ. විහිළු නෙමෙයි රුවන්. ඔයා නම් නිතරම එළියට යනවා. ඒත් මම මේ ගෙදර හැමදාම තනියම. ඉතින් මට පාළුයි. හරි. එහෙනම් මේ හැමදේම අමතක කරලා දාලා ට්‍රිප් එකක් යන්න. දවස් දෙක තුනක් ට්‍රිප් එකක් ගියා කියලා ගේ ඇතුලේ තියෙන පාළුව නැති වෙනවද? එහෙනම් මට මොකද්ද කරන්න කියන්නේ? ආ? මම මගේ ජොබ් එක නවත්තලා දාලා ඔයාලකට වෙලා ඉන්නේ. රුවන් මේ පාළුව නැති කරගන්නවා කියන්නේ කරදරයක් ඔළුවේ දාගන්න එක නෙමෙයි. මේ ඔයා හැම වෙලේම ගෙදරට වෙලා ඉන්නකොට එක මට කරදරයක්. එහෙනම් මොකද කරන්නේ? රුවන් ගෙදර නිතරම පුංචි එකෙක්ගේ සද්දයක් බද්දයක් ඇහුනොත් කියලා වැඩක් නැහැ. ඇයි ඔයා මන් දිහා හොම් බලන්නේ? මට දරුවෝ හදන්න බැරි නිසා. ඉස්සද දරුවෝ ඉන්න බෝනේද මේ ජීවිතේ සතුටෙන් ඉන්න? අනේ ඒ වුණාට මං ආසයි. රුවන් ඔව් කිය අපි දරුවෙක් කරන් හදාගමු. එතකොට මේ ගෙදර තියෙන පාළුව නැති වෙලා යයි. මටත් කරන්න ගොඩාක් වැඩ තියෙයි. අනික ඔයාටත් ওই විකාර හිතන්න නැතුව වෙන හිතන්න දේවල් තියෙයි. ඔය හරි සරලව කිව්වේ ලොකු බරපතල දෙයක්. ඔය මහලුකු පරම්පරාවල පෙළපත් නම් නම්බු බම්බු ගැන හිතන්න ගියොත් නම් මේක මහලුකු දෙයක් වෙයි. හැබැයි මොකද්ද? මගේ සතුට ගැනයි මේ ගෙදර තියෙන පාළුව ගැනයි අපේ ජීවිතවල සතුට ගැන හිතුවොත් ඒක මහලුකු දෙයක් නෙමෙයි. ඒක හරි ආදරෙන් බාර ගන්න පුළුවන් දෙයක්. රුවන් ඔයා මොකද කියන්නේ? එකට එක පාටම උත්තරයක් දෙන්න බෑ. ටිකක් කල්පනා කරන්න. සඳට අපි ලං වෙලා
මොකද කරන්න යන්නේ? ඒ දැන් සනීප වෙන්න ඕනේ නැද්ද? සනීප වෙන්න ඕන. තවත් ලෙඩ වෙන්න බෑ. ඈ? එතකොට තෙරුණිවද විශ්වාස? නෑ. උඹත් විශ්වාසයි. හැබැයි උඹ ඉතින් වෙදකම දන්නේ නෑනේ. මොකද මං වෙදකම නොදන්නේ. ඒ කාලේ ඉඳලාම ඩිංගිරි නැන්දත් එක්ක හිටියේ මම. මලිත් එක්ක හිටියේ මම. ඔය වෙදකම මට අරුමයක් නෑ. ඉතින් උඹ මෙච්චර කටවහගෙන හිටියේ? මට ඉතින් ඔය අනිත්‍ය වුන් ඉස්සරහා ශිල්ප දක්වන්න ඕනේ නෑ. මම මේව ඉගෙන ගත්තේ බලාගෙන ඉඳලා. ඔය හැම එකම අත්උදව්වට ඒ කාලේ ගත්තේ මාවනේ. බලන් ගියාම ඉතින් මේව ඇති කජ්ජක් නෑ. ඒ පාර උඹත් දැන් ඩිංගිරි වෙන්නද හදන්නේ? ඈ? අනේ නේ. මට ඔය මොන ඩිංගිරියෙක්වත් වෙන්න ඕනේ නෑ. මාව විශ්වාස නැත්තම් නිකන් ඉන්න. අද මම මේ හදන බෙහෙත බිව්වේ නැත්තම් නන්දි අයියට වෙන්නේ අරුන් හදන වස බොන්න. කැමති නම් මගේ මේ බෙහෙත බොන්න. එහෙම නැත්තම් අරුන් දෙන්න හදන අර වස බොන්න. මට තේරෙන්නේ නෑ දැන් උඹ දන්නවද දැන් මගේ ඔළුවේ ගන්න හදන්නේ මොකද්ද කියලා? ඈ? ගාන්න හදන එක මම දන්නවනේ. මින්ද. දන්නවනම් කියහන්කෝ. අයියෝනේ. දැන් මම බෙහෙත් ගැන කිව්වා කියලා දන්නවද? ඒ වුණාට කමක් නැහැ කියහන්කෝ මොකද්ද ඔය ගන්න හදන්නේ කියලා. මේ ඒ පඬිත කන් වලින් වැඩක් නැහැ. හැරෙන්න මේ පැත්තට. කෝ ඉතින් ඔය ඇති බං මේක කටේ උලන කලින් කට වහගෙන ඉන්න. ඔයා කියනකම් මම මේ ගැන කිසිම දෙයක් ඔයාගෙන් අහන්නේ නැහැ. හැබැයි ඔයා මට පොරොන්දු වෙන්න මේ ගැන කිසිම දෙයක් මාවන්ට කියන්නේ නැහැ කියලා. නෑ මං කාටවත් මේ ගැන මොනවත්ම කියන්නේ නැහැ. හැබැයි මට මේ ගැන පාඩුවේ හිතන්න ඕනේ.